ප්‍රේමවන්තේනි ආදර දුවේ පුතේ මේ ජීවමාන ස්වාමීන් වහන්සේ අප අතර වැඩ ඉන්න මේ මොහොතේ අපි ස්වාමීන් වහන්සේත් එක්ක මොහොතකට දැහන් ගත වෙමු. ඔබ ඔබේ නිවසේ වෙන්නට පුළුවන් යම්කිසි වැඩ රාජකාරිවල යෙදිලා ඉන්න අවස්ථාවක මේ යාගයට සම්බන්ධ වීමට සැරසෙනවා වෙන්නට පුළුවන්. ඔබ ඔබගේ වාහනේ ගමනක් යනවා වෙන්නට පුළුවන්. කොහේ හිටියත් අපි මොනවා කළත් මේ ජීවමාන ස්වාමින් වහන්සේ අප ඉදිරියේ ඉන්නේ කියන දේ අපේ ජීවිතයට ඇතුළු කරගනිමු. විශේෂයෙන්ම ප්‍රේමවන්තීනි ආදර දුවේ පුතේ. අපි මේ ලෝකේ කුමක් කළත් කොහේ හිටියත් මොන සිතුවිල්ලක හිටියත් මේ ජීවමාන ස්වාමීන් වහන්සේ අපි තුල ජීවමානව ඉන්නව හැම මොහොතකම. සමහර වෙලාවට අපිට අමතක වෙලා ඒක. අපි අපගේ ජංගම දුරකථනය අරගෙන යම්කිසි කටයුත්තක යෙදලා හිටියත් ඒ මොහොතේ මේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඔබ මා එක්ක නිරන්තරයෙන්ම ජීවත් වෙනවා. ඒක නිසා මේක අවස්ථාවක් අපිට හොඳ අවස්ථාවක් මෙනෙහි කරන්නට. ජීවමාන ස්වාමීන් වහන්සේ මගේ ගමනේදී මාත් එක්ක එකට යනවා. මම කෑම බීම කන බොන වෙලාවේ උන්වහන්සේ මාත් එක්ක එකට ඉන්නවා. මගේ අනතුරේදී උන්වහන්සේ මාව අතින් අල්ලගෙන ඉන්නවා. මගේ අවශ්‍යතාවයේදී උන්වහන්සේ මට අත දිගු කරනවා. මගේ ජීවිතේ කඳුලේදී වැටීමේදී ලෙඩ රෝගවලදී උන්වහන්සේ මාව තදින් බදාගෙන ඉන්නවා. මම මගේ ජීවිතේ පව් කරද්දිත් උන්වහන්සේ මාව අල්ලගෙන ඒ පාපයෙන් ගලවන්නට උත්සාහ කරනවා. අපි මෙනෙහි කරමු උන්වහන්සේ හැම වෙලාවෙම මාත් එක්ක ඉන්නවා. එහෙමනම් අපේ ලෝකයේ අපේ රට වෙලාගෙන තියෙන මේ කොවිඩ් වසංගතය තුලත් උන්වහන්සේ මාත් එක්ක ඉන්නවා. උන්වහන්සේ ලෝකයේ එක්ක ඉන්නවා. උන්වහන්සේ අපිව දාලා ගිහිල්ලා නැහැ. උන්වහන්සේ අපෙන් ඉවත් වෙලා නැහැ, ඈත් වෙලා නැහැ. උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා මේ මොහොතේ. අන්න ඒකයි වැදගත්ම දේ. අපේ ජීවිතේ වාසනාවේදී අභාග්‍යයේදී අපේ ජීවිතේ වැටීමේදී පෞකාරකමට අපි යන්නට උත්සාහ කරන මොහොතේ උන්වහන්සේ අපිත් එක්ක එකට ඉන්න දෙවිදානන්. උන්වහන්සේ නිරන්තරයෙන් අපිට ආදරය කරන දෙවිදානන්. ඒකයි වැදගත් වෙන්නේ. එමනම් ඒ සිතුවිල්ලට මොහොතක් අපි අවදි වෙමු. ඒ සිතුවිල්ල අපි අයිති කරගනිමු. අන්න එතකොට අපේ ජීවිතේ වාසනාව එතන තමයි තියෙන්නේ. ප්‍රේමවන්තනි ශුද්ධවර ලූක් තුමන්ගේ සුවිශේෂයේ 6 වන පරිච්ඡේදයේ 20 වන වගන්තියේ ඉඳලා එන මේ පාඨයට අපි අහුම්කන් දෙමු. එකල උන්වහන්සේ සිය ශ්‍රාවකයන් දෙස බලා මෙසේ වදාළසේක. දිලිඳු ඔබ භාග්‍යවන්තයෝය.
මන්ද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබගේය. දැන් සාගිනී ඇති ඔබ භාග්‍යවන්තයෝය. මන්ද ඔබ තෘප්තිමත් වනු ඇත. දැන් කඳුළු හෙළන ඔබ භාග්‍යවන්තයෝය. මන්ද ඔබ සිනාසෙනු ඇත. මනුෂ්‍ය පුත්‍රයන්න් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ ඔබ ප්‍රතික්ෂේප කොට ඔබට නින්දා කොට ඔබේ නාමය හෙලා දකින කල ඔබ භාග්‍යවන්තයෝය. ඒ දවස්වලදී ප්‍රීති ප්‍රමෝද වන්න. ප්‍රීතියෙන් නටන්න. මක් නිසාදයත් ස්වර්ගෙහි ඔබගේ පල විපාක ඉමහත් වනු ඇත. ඔවුන්ගේ පියවරු දිවසිවරයන්ටද එසේම කළහ. ක්‍රිස්තුමන් තුළ ප්‍රේමවන්ත සොයිර සූරීනි ආදර දුවේ පුතේ. අපි මේ අවස්ථාවේ මුළු ලෝකයක් විදියට මුළු රටක් විදියට තැති අරගත්තු මොහොතක්. තිගැස්සුණු මොහොතක්. අපේ ජීවිත කාලයේම අපට අහන්නට ලැබුණු ලෝකයේම වෙලාගත් මුළු රටම වෙලාගත් මහා භයංකාර වසංගතයක් අපි අත්දකිනවා මේ මොහොතේ. අවුරුද්දකට කිට්ටුවෙන්ඩ ඇවිල්ලා. තවමත් මිනිස් දෑතින් මේ වසංගතය පාලනය කරගන්නට බැරි අවස්ථාවක් ඇවිල්ලා. මේ ලෝකයේ කොයි තරං දිවුණු තත්ත්වයට පත්වෙලාද. අපි මීට අවුරුද්ධකට විතර උඩදී මුළු ලෝකයම අපි කල්පනා කෙරුවා අපි කොයි තරම් දියුණුද. අපි පුරසාරම් දෙඩුවා. මනුස්ස දෑතට කරන්නට බැරි දෙයක් නැහැ. එහෙම සිතුනම බොහෝ දෙනාට දෙවියන්ව අමතක වුණා. දෙවියෝ ඕනේ නැහැ. මොකටද දෙවියන්ව? අපිට පුළුවන් විද්‍යාව තුළින් තාක්ෂණය තුළින් සංනිවේදනය තුළින් මුළු ලෝකයම පාලනය කරන්නට ඕන දෙයක් කරන්නට අපිට පුළුවන් පුරසාරම් දෙඩුවා. නමුත් නිමේෂයකදී පුංචි වෛරසයක් ලෝකයට ඇතුළු වෙලා අපේ මුළු ජන ජීවිතයම කනපිට හරවල ආර්ථිකය වට්ටලා ලක්ෂ ගානක් මිය ගිහිල්ලා වෛද්‍ය විද්‍යාව අසරණ වෙලා මෙච්චර දියුණු වෛද්‍ය විද්‍යාව. එහෙමනම් ප්‍රේමවන්තයනි ආදර දුවේ පුතේ මෙන්න දෙවියන් වහන්සේ අපිට ආරාධනා කරනවා අධ්‍යාත්මික ඇසින් මේ දෙස බලන්නට කියලා. ඒ කියන්නේ මෙච්චර දියුණු වෛද්‍ය විද්‍යාවට පාලනය කරගන්නට බැරි නම් ස්වාමීන් වහන්සේ තුල අපිට කියන්නේ මෙන්න මා දෙස හැරෙන්නට කියලා. උන්වහන්සේ දෙන පණිවිඩයට අනුගත වෙන්නට කියලා උන්වහන්සේ අපිට කියනවා. මෙන්න භෞතික ජීවිතය කරපින්නගෙන ජීවත් වුණු අපි උන්වහන්සේ අපිට කියනවා අධ්‍යාත්මික ජීවිතය කරපින්න ගන්නට කියලා. භෞතික දේ පැත්තකින් තියලා බිමින් තියලා අධ්‍යාත්මික ජීවිතය කරපින්න ගන්නට කියලා මෙන්න උන්වහන්සේ අපිට කියනවා. අනෙක් පැත්තෙන් ප්‍රේමවන්තයනි ආදර දුවේ පුතේ අද දවසේ ස්වාමින් වහන්සේ අපිට දෙන පණිවිඩය තමයි ජීවිතේ කොයිතරම් කරදර බාධක ආවත් ඒ සියල්ල ඔබේ යහපත පිණිස තමයි දෙන්නේ කියලා. දැන් බලන්න අද සුවිශේෂයේ තුල ස්වාමින් වහන්සේ කියනවා දිලිඳු ඔබ භාග්‍යවන්තයි. ඔබ සන්තෝෂ වෙන්න. ඔබ කුසගින්නේ ඉද්දි සන්තෝෂ වෙන්න. ඔබ භාග්‍යවන්තයි. දැන් මෙතන ඉන්න ඔබ කී දෙනෙක් ඔබ අන්ත දුගී තත්ත්වයේ ඉද්දි එහෙම නැත්නම් කණ්ඩ දෙයක් නැතුව බඩගින්නේ ඉද්දි කවදද ඔබ දෙවියන් වහන්සේට ස්තුති කිරුවේ? දෙවියනි ඔබ වහන්සේට ස්තුතියි මම දුකෙන් පීඩා විඳිනවා. දෙවියනි ඔබ වහන්සේට ස්තුතියි මම රෝගයෙන් පීඩා විඳිනවා. දෙවියනි ඔබ වහන්සේට ස්තුතියි මට කණ්ඩ දෙයක් නැතුව ඉන්නවා. කවුද ඔබ කිව්වේ එහෙම? නමුත් ස්වාමින් වහන්සේ අපිට පවසන පණිවිඩය එකයි. ඔබගේ දුකේදී පීඩාවේදී ඔබ සන්තෝෂ වෙන්න දෙවියන් වහන්සේට ස්තුති කරන්න. මොකද හැම දුකක් වේදනාවක් තුලින්ම දෙවියන් වහන්සේ ඔබව යහපත කරා වාසනාව කරා ඔබේ දියුණුව කරා අභිවෘද්ධිය කරා ඔබව ගෙනියනවා. දෙවියන් වහන්සේ අපිට කියනවා ප්‍රේමවන්තයනි. දැන් ප්‍රේමවන්තයනි ආදර දුවේ පුතේ මට මතකයි මම මේ දවස්වල ෆිලිපීනයේ හිටිය අවුරුදු ගාණක්. පිලිපීනයේ ඉද්දී මේ පිලිපීනයේ ඉන්නවා බොහොම දක්ෂ බොක්ස කෙනෙක්. බොක්සිං ක්‍රීඩකයෙක් ඉන්නවා. එයාගේ නම මනී පාක්යා. ඔගොල්ලෝ සමහර වෙලාවට අහලා ඇති නේ. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකට ගියාම
ඕගලන්ට හොයා ගන්නට පුළුවන්. මේ මණිපාක්කයා කියන මේ කොට මිනිස්සයා නේ. එයත් එක්ක බොක්සිං තරඟාවලියට එන්නේ ෆයිට් වලට එන්නේ අර දකුණු අප්‍රිකාවේ මහ විශාල සද්දන්ත කළු බොක්සිං ශූරයෝනේ. නමුත් මේ මිනිස්සයා කොච්චර මිටි වුණත් 1-2 ගානේ නොකවුට් වෙන්න අර මහා සද්දන්තය වැටිලා බිමට වැටෙනවා. මණිපාක්‍ය තමයි හැමදාම ජය ගන්නෙ නේ. දැන් මට මතකයි ඒ දවස්වල මණිපාක්‍යගේ බොක්සිං ටූර්නමන්ට් තියෙන්නේ අවුරුද්දකට නේ 4-5 වැඩි යන්නේ නැහැ. නමුත් ඒ දවස්වලදී මුළු පිලිපීනෙම හරියට කර්ෆියු දැම්ම වගේ අද වගේ නේ. කවුරුත් පාරේ යන්නේ නැහැ. ඔෆිස් වල වැඩ කරන්න හැම දිනාම ටීවී එක ඉස්සරහා ඉඳගෙන මණිපාක්‍යගේ බොක්සිං මැච් එක බලනවානේ. මොකද ඒ තරම් ෂුවර් මණිපාක්‍ය දිනනවයි කියලානේ. ඉතින් මට මතකයි මේ හැම එකෙම මණිපාක්‍ය තමයි ජයග්‍රහණය කරන්නේ. ඒ තරම් දක්ෂ ලෝක ප්‍රකට බොක්ස කෙනෙක් යා. ඉතින් ඒ නිසාම ඔයගොල්ලෝ දන්නවා බොක්සිං ක්‍රීඩාවේ පෙරදුනත් ජයග්‍රහණය කෙරුවත් ඩොලර් මිලියන ගණන් හම්බෙනවා. එතකොට ඔහු තමන්ගේ ජීවිත කාලය තුළ උපයගත්තු ධනස්කන්ධය කොච්චරද කිව්වොත් ඒ කාලේ පිලිපීනේ දේශපාලනඥයින් අතර දෙවෙනි ධනවතා තමයි මණිපාක්‍ය. ඒ තරම් සල්ලි කන්දරාවක් කෙව්වා බොක්සිං ක්‍රීඩාවෙන්. ඊට පස්සේ සල්ලි තියෙනවා, කීර්තිය තියෙනවා. ඊළඟට ඔහු දේශපාලනයට ආවා. ඔහු මේ වන විටත් දේශපාලන සෙනෙට් සභිකයෙක් පිලිපීනේ. එතකොට අපි බැලුවොත් මණිපාක්‍ය මේ ලෝකේ කෙනෙක් අත්පත් කරගන්නට තියෙන හැම දෙයක්ම අත්පත් කරගෙන තියෙනවා. කීර්තිය, ධනය, බලය මේ හැම දෙයකින්ම ඔහු පොහොසත් කෙනෙක්, බල සම්පන්න කෙනෙක්. එතකොට මේ පිලිපීනේ හැම කෙනාටම අවශ්‍යයි මණිපාක්‍ය වගේ කෙනෙක් වෙන්නට. කොහොමද මණිපාක්‍ය මේ රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡාවලට ආපුවම කියනවා ඔබට අවශ්‍ය නම් මං වගේ වෙන්නට. මං කොහොමද මෙතනට ආවේ? මණිපාක්‍ය ලස්සන කතාවක් කියනවා. ඒක තමයි මණිපාක්‍යගේ පවුලේ අය ඒ දවස්වල ජීවත් වුණේ පිලිපීනේ ඈත දුෂ්කර පුංචි දූපතක. හරිම ශුෂ්ක ප්‍රදේශයක් ඒක. ඒකේ වැවෙන්නේවත් නැහැ මොකුත්. එතකොට මණිපාක්‍යගේ පවුලේ හිටියා 7-8 දෙනෙක් ළමයි. එතකොට මේ දෙමව්පියන්ට මේ දරුවන්ට කණ්ඩ දෙන්න තරම් වත්කමක් තිබුණේ නැහැ. හරිම දුප්පත්, දාරිද්‍රකමින් පෙළුණා, බඩගින්නේ හිටියා මේ අය. එතකොට මණිපාක්‍යගේ අම්මයි තාත්තයි මොකද කරන්නේ? මේ සුෂ්ක මේ දූපතේ ඒගොල්ලන්ට වවන්න පුළුවන් එකම දේ තමයි බඩිරිඟු. බඩිරිඟු වැව්වා. බඩිරිඟු වවලා මණිපාක්‍යගේ පවුලේ හැම දෙනාම 3 වේලම බඩිරිඟු තම්බලා පොල් එක්ක තමයි කන්නේ. බලන්න ඔයගොල්ලන්ගේ ජීවිත ගැන බැලුවොත් එimhe බඩිරිඟු 3 වේලම පොල් එක්ක කනවා මණිපාක්‍ය. එතකොට මණිපාක්‍ය කියනවා මේ අම්මයි තාත්තයි අපිට මෙහෙම කන්න දෙද්දි සමහර වෙලාවට අපි අම්මට තාත්තට බැනවදිනවා. ඇයි අම්මේ අපිට අනිත් අයට වගේ කන්න දෙන්න බැරිද? නමුත් දාරිද්‍රකමනේ. එතකොට මණිපාක්‍ය කියනවා මම අවුරුදු 15ක් 20ක් තිස්සේ මේ බඩිරිඟු කෑව 3 වේලටම. දැන් ඔයගොල්ලෝ හිතන්න අපිට මේක දැනෙන්නේ නැහැ. අපි කන්නේ බත් නේ. බත් බොහොම සොෆ්ට් නේ. හපන්න පුළුවන්, හපනවා නේ, දැනෙන්නෙත් නැහැ. නමුත් බඩිරිඟු කාලා බලන්න. බඩිරිඟු කරලක් කාපුවම මේ හකු වැට රිදෙනවනේ. හකු වැට රිදෙනවා. ඉතින් හපන්න ඕන, හොඳට හපලා කන්න ඕන. එතකොට මණිපාක්‍ය කියනවා මං 3 වේලම බඩිරිඟු හප කන්න ඕන. 3 වේල අවුරුදු 15ක් 20ක් එක දිගට අපි බඩිරිඟු කෑවා. එතකොට මණිපාක්‍ය කියනවා මම බඩිරිඟු කාලා මේ හකු වැට රිදෙද්දී මගේ හකු වැට හොඳට හයි වුණා. යකඩ වගේ වුණා. දැන් මණිපාක්‍යගේ ෆොටෝ එකක් බැලුවොත් එimhe ඔයගලන්ට පෙනෙයි මේ හකු වැට එළියට පැනලා තියෙන හරියට 7-5 වගේ මූණ. එතකොට මණිපාක්‍යගේ හකු වැට හයි වුණේ බඩිරිඟු කාලා. එතකොට බොක්සිං ක්‍රීඩාවේදී මොකද වෙන්නේ? බොක්සිං ක්‍රීඩාවේදී ප්‍රතිවාදියා ගහන්නේ මේ මූණේ හකු වැටවලටනේ. එතකොට හකු වැටවලට මණිපාක්‍යයට ගැහුවම මණිපාක්‍යයට මේක දැනෙන්නේවත් නැහැ. මණිපාක්‍ය ඔළුව ටිකක් කොල්ලලා අනිත් අතින් ප්‍රතිවාදියට ගහනවා.
මණිපාක්‍ය කියනවා. මගේ දියුණුවේ රහස තමයි මේ හකුවැට හොඳට හයි වෙලා තියෙනවා මට. ඇයි හකුවැට හයි වුණේ? බඩඉරිඟු කාපු නිසා. ඇයි බඩඉරිඟු කෑවේ? ජොලියටද? නෑ. බඩගින්න දරාගන්න බැරි නිසා, දුප්පත්කම නිසායි මම බඩඉරිඟු කෑවේ. ප්‍රේමවන්තයනි, ආදරදුවේ පුතේ. අපි සමහර වෙලාවට අහනවා දෙවියන්ගෙන් අපිට මේ ලෝකේ දුක වේදනාව එද්දී, ලෙඩ රෝග පැමිණෙද්දී, වසංගත එද්දී, ප්‍රශ්න පිට ප්‍රශ්න අපිව වෙලා ගනිද්දී, ජීවිතේ අපි කරන දේවල් අසාර්ථක වෙද්දී, ජීවිතේ අපි යන්නේන ගමන වැටෙද්දී දෙවියන්ගෙන් අපි අහනවා, ඇයි දෙයියනේ මට මෙහෙම කරන්නේ? ඇයි දෙයියනේ ඔබ වහන්සේ මට මෙහෙම දඬුවම් කරන්නේ? මං කරපු වැරද්ද මොකද්ද? අපි දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, අවලාදක පමුණුවනවා දෙවියන් වහන්සේට. එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේගෙන් ඉවත් වෙලා අපි යනවා. දෙවියන් වහන්සේව ඕනේ නැහැ. මේ තරම් මට කරදර එවන දෙවි කෙනෙක්ව මට ඕනේ නැහැ. නමුත් ප්‍රේමවන්තිනි, ආදරදුවේ පුතේ, අන්න මම ඒ අත්දැකීම ඔබ සමග බෙදාගත්තේ ඔබට කියන්නට. ප්‍රේමවන්තිනි, ආදරදුවේ පුතේ, දෙවියන් වහන්සේට අවශ්‍යයි අපි මේ ලෝකේ ජයග්‍රහණය කරා යනවා දකින්නට. ඒ ජයග්‍රහණයත් එක්ක ස්වර්ග රාජ්‍යය හිමි කරගන්නවා දකින්නට දෙවියන් වහන්සේ, ඒ ආදර පියානෝ ආසයි තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ගේ ජයග්‍රහණය දකින්නට ආසාවෙන් ඉන්නවා වගේ, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෝ යහපත් වෙලා දෙවියන්ට ලං වෙලා ඉන්නවා දකින්නට ආස වගේ, දෙවි පියානොත් අපිට ආදරෙයි. උන්වහන්සේත් ආසයි අපි ලොකු මිනිස්සු වෙනවා දකින්නට, ජීවිතේ ජය ගන්නවා දකින්නට, මේ ලෝකයේ තුල ජයග්‍රහණ ලබනවා දකින්නට, අපේ ජීවිත සාර්ථකව ගත කරලා, අපේ ජීවිත පිරිසිදුව ගත කරලා දේව රාජ්‍යයට පිවිසෙනවා දකින්නට දෙවියන් වහන්සේට අවශ්‍යයි. එතකොට දෙවියන් වහන්සේ මේ දේවල් ප්‍රාතිහාර්යාත්මකව කරන්නේ නැහැ. අපේ ජීවිත සවි ශක්තිමත් කරන්නට ස්වර්ගයේ ඉඳලා දේවදූතයන් වෙවලා අපේ ඔළුව හැඳි ගහලා මේ වැඩේ කරන්නේ නැහැ. අපව ශක්තිමත් කරන්නේ දුක වේදනාව අපට පමුණුවලා. ප්‍රේමවන්තිනි, ආදරදුවේ පුතේ, මේ කොවිඩ් වසංගතයේදී අපි දෙවියන් හා සමග ඒකාබද්ධ වෙමු. තව දෙවියන් වහන්සේට අවලාද කියමින්, දෙවියන් වහන්සේට ප්‍රශ්න නගමින් උන්වහන්සේගෙන් ඈත් වෙන එක නෙමෙයි අපි කළ යුත්තේ. දෙවියන් වහන්සේට තව තව ලං වෙන එකයි. අපි දන්නවා එදා තෝරගත්තු ජනතාවව දෙවියන් වහන්සේ ඊජිප්තුවේ ඉඳලා පොරොන්දු දේශයට ගෙන එන මොහොතේදී දෙවියන් වහන්සේගෙන් මිනිස්සු ඈත් වෙන්න උත්සාහ කරද්දී, ඒ ජනතාව තමන්ගේ සිත් දැඩි කර ගනිද්දී, දෙවියන් වහන්සේව අමතක කරද්දී දෙවියන් වහන්සේ මොනවද කළේ? ඔවුන්ට ඒ විදියට යන්න ඉඩ හැරියද? විනාශය කරා යන්න ඉඩ හැරියද? නෑ. දෙවියන් වහන්සේ මිනිස්සුන්ට දැඩි ලෙස ආදරය කරපු පියාණන්. දෙවියන් වහන්සේ කවදාවත් අයහපත අපිට දෙන පියාණන් කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ අපිට ආදරෙයි. උන්වහන්සේ අපිට යහපත සලසන පියාණන් කෙනෙක්. එහෙමනම් මේ කොවිඩ් වසංගතයේදී අපි දෙවියන් හා සමග ඒකාබද්ධ වෙමු. උන්වහන්සේගෙන් ඈත් වෙලා යන්නට නෙමෙයි. අපට අමතක වුණු බොහෝ දේවල් මතක් කරගන්නට මේ කොවිඩ් වසංගතය අපි උපයෝගී කරගනිමු. සමහර වෙලාවට දෙවියන් වහන්සේගේ සැලැස්මේ බොහෝ දේවල් ඇති. මේ සබහා දාමට පුංචි විරාමයක් දෙන්නට, අපේ ජීවිතය ගැන දෙවියන් හා සමග මෙනෙහි කරන්නට, අපේ කාර්ය බහුල ජීවිතයෙන් මිදිලා මොහොතක් උන්වහන්සේ සමග දැහැන්ගත වෙන්නට, පවුලේ විසිරිලා හිටපු අපිට එකමුතු වෙලා දෙවියන් හා සමග ඉන්නට, අනිත් අයගේ දුකේදී, වේදනාවේදී, අනිත් අයගේ අවශ්‍යතාවයේදී ඒ අය දෙස බලන්නට, අපේ ජීවිත වැරදි මාර්ගවල ගිහිල්ලා නම් නිවැරදි මාර්ගයට අවතීර්ණ වෙන්නට, අපි සබහා දහම ගැන ඒ තරම් තැකීමකින් කටයුතු කළේ නැත්නම් සබහා දහමට ආදරය කරන්නට, මෙන්න මේ බොහෝ දේවල් ස්වාමින් වහන්සේ අපිට මතක් කරනවා ඇති මේ කොවිඩ් වසංගතයත් එක්ක. අපේ ජීවිතේ අපි වැරදි මාර්ගවල ගියා නම්, දෙවියන් වහන්සේව අමතක කෙරුවා නම්, දෙවියන් වහන්සේව අවිශ්වාස කෙරුවා නම්, මෙන්න දෙවියන් වහන්සේ කියනවා මගේ බලයට එකතු වන්න.
දෙවියන් වහන්සේගේ බලය අපි අවතක්සේරු කෙරුවා නම් දෙවියන් වහන්සේ මේ මොහොතේ අපිට කියනවා මගේ බලය ගැන මෙනෙහි කරන්න. මගේ බලයට නතු වෙන්න. අන්න එතකොට අපිට පුළුවන් දෙවියන් හා සමග සතුටින් ඉන්නට. ඒ තුල අපි දෙවියන් වහන්සේට කන්න ලව් කරමු. ඔබ වහන්සේගේ කැමැත්ත එය නම් ස්වාමිනී හැකිතරම් ඉක්මනින් මේ කොවිඩ් වසංගතයෙන් අපව මුදවන්න. ඔබ වහන්සේගේ කැමැත්ත ඒ සියල්ලට ප්‍රමුඛ වෙන්නට ඕන. ඔබ වහන්සේගේ කැමැත්ත සිදු වෙන්නට කියලා. අපි මේ ජීවමාන ස්වාමින් වහන්සේත් එක්ක මේ මොහොත ගත කරමු. ස්වර්ගයෙන් පූපයවුන්ට දෙවා වදාළසේක. සර්වබෝධයක් මේ අඩංගු වී ඇත්තේ යාඥා කරම්හ. අපගේ දෙවී ස්වාමිනී ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ සී මරණය හා උත්ථානය අභිරහස මගින් ඔබ වහන්සේ අප ගලවාගත් බව නිතර ආදරයෙන් සිහිකිරීමට අපට උගන්වුව මැනව. පියෙකුගේ ප්‍රේමයෙන් ඔබ වහන්සේ අප මත වැස්සූ වරම් රැස නැතිකර ගැන්මට අපට ඉඩ නොදී අප තුළ පල දැරීමට සලස්වා ඔබ වහන්සේගේ රාජ්‍ය මහිමය අත්කර ගැනීමට අපට වරම් දුන මැනව. මෙකීද අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.